ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගෙන් අවසරයි. අපේ මවුලවිතුමාලාගෙන් අවසරයි. ඒ වගේම වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහල් අබේසිංහ මැතිතුමා, ඒ ජාතික විධායක සභාව නියෝජනය කරන මහින්ද රත්නායක, හර්මි අමරසූරිය සහෝදරවරු වෙනස සහෝදරියගෙන්, ඒ වගේම වේදිකාවේ ඉන්න මහනුවර දිස්ත්‍රික් විධායක සභාව නියෝජනය කරන අපේ ලාල්කාන්ත සහෝදරයා, ලාල් විජයනායක සහෝදරයා ඇතුළු දිස්ත්‍රික් විධායක සභාව නියෝජනය කරන සහෝදරවරුන් සහෝදරියගෙන්, සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා, සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපි දන්නවා මෙතන මීට පෙර අපේ පක්ෂයට වැඩ කරපු, ජාතික ජනබලවේගයේ වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරපු අය ඉන්නවා. ඒ වගේම මීට පෙර වෙනත් පක්ෂවලට වැඩ කරපු, වෙනත් පක්ෂවලට ඡන්ද දීපු බොහෝ පිරිසකුත් මෙතෙන්ට එක් රැස් වෙලා ඉන්න බව අපි දන්නවා. ඒ කුමක් වෙනුවෙන්ද? සාමාන්‍යයෙන් මෙවැනි ජනතා පෙළගැසීම්, මෙවැනි ජනතා රැස්වීම් ආමන්ත්‍රණ සිදුවන්නේ මැතිවරණ කාලවකවානුවක. සාමාන්‍ය මැතිවරණ සිතියම දෙස බැලුවොත් ජනාධිපති ඡන්දයක් එන්න තව අවුරුදු 3කට ආසන්න කාලයක් තිබෙනවා. මහ ඡන්දයක් එන්න අවුරුදු 3මාරක විතර කාලයක් තිබෙනවා. එනිසා පාලනයක් හදාගෙන දීර්ඝ කාලයක් ගිහිල්ලා නැහැ. පාලකයෙක් පත් කරගෙන දීර්ඝ කාලයක් ගිහිල්ලා නැහැ. එහෙත් කෙටි කාලයක් යනකොට හැම දිනාටම අද බල කරලා කියා සිටමින් තිබෙනවා මේ ගමන් මඟ වෙනස් කළ යුතුයි. මේ දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරමින් ගෙන යන ලද මේ අතිශය විනාශකාරී මාවත අපේ රටට, අපේ ජනතාවට සිදුවිය හැකි සියලුම පන්නේ විනාශයන් සිදුකට හමාරයි. එහෙමද? අපිට කාට හරි අතෝසෝලා කියන්න පුළුවන්ද සහෝදරයා මෙන්න මේ දිශාවෙන් අපි ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා. සහෝදරයා මෙන්න මේ දිශාවෙන් අපිට සුබදායි ප්‍රවෘත්ති තිබෙනවා, සුබදායි මාවතක් තිබෙනවා කියලා කාට හෝ කුමන ශේස්ත්‍රයක් පිළිබඳ කිව හැකිද? කිසිදු ශේස්ත්‍රයක් නෑ. සියලුම ශේස්ත්‍රයන් විශාල කඩාවැටීමකට සහ අනතුරුකාරී විනාශයකට අද මුහුණ දෙමින් තිබෙනවා. දැන් එහෙනම් අපිට බල කරලා තියෙන කුමක්ද? මේ විනාශකාරීත්වයේ ගමන් මඟ තව දුරටත් අපි ඉදිරියට පවත්වාගෙන යනවද? එසේ නැතිනම් මේ ගමන් මඟ වෙනස් කිරීම සඳහා අපි සූදානම් විය යුතුද? අපි හිතනවා හෘද සාක්ෂියක් තිබෙන අපි කිසිවෙකුට තව දුරටත් මේ විනාශකාරී ගමන අපේ රටත්, අපේ රටේ ජනතාවත් ඇදගෙන යාම සඳහා ඉඩ නොයුතු බව, ඉඩ නොදිය යුතු බව. අන්න ඒ වෙනුවෙන් අපි මේ ජනතාව ඒකරාශී කරන්න, සංවිධානය කරන්න ජාතික ජන බලවේගය ගොඩනගලා තිබෙනවා. එම ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව, වෘත්තීයවේදීන්, දේශපාලනඥයින්, වෘත්ති සමිති නායකයින්, ගොවි නායකයින්, සාහිත්‍යදරයන් මේ ආදී බොහෝ අයගෙන් සැදුම්ලත් ජාතික ජන බලවේගයේ විධායක සභාව අපි පහුගියදා පිහිටුවා. ඊට පසු අපි තීරණයක් ගත්තා. අනතුරු අපි දිස්ත්‍රික් වශයෙන් ගිහිල්ලා ඒ දිස්ත්‍රික්කේ නායකත්වය දෙන, ඒ දිස්ත්‍රික්කේ ගොඩනැගීම සඳහා උර දෙන, කර දෙන දිස්ත්‍රික් විධායක සභාව පිහිටවන්න ඕන කියලා. ඒ තීන්දුව අනුව තමයි අද මහනුවරදී මහනුවර මේ දිස්ත්‍රික් සභාව අද අපි පිහිටවලා තිබෙන්නේ. ඉතින් මෙම විධායක සභාව සඳහා
සහෝදරු ගණනාවක් සහෝදරයන් අපි තෝරාපත් කරගෙන තිබෙනවා. පළමු කොටම අපි මහනුවර දිස්ත්‍රික් විධායක සභාවට ඔවුන්ට පැවරී තිබෙන කාර්යභාරය ඔවුන්ගේ අරමුණු සාර්ථකත්වය කරා ගෙන යාමට හැකියාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ දිස්ත්‍රික්කයේ සුවිශාල දේශපාලන පරිවර්තනයක් කරන්න මේ රට ගමන් කරමින් තිබෙන දිශාව වෙනුවට යහපත් දිශාවකට මේ රට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වෙන නායකත්වය සැපයීමට මේ ජාතික ජන බලවේගයේ විධායක සභාවට හැකියාව සහ ශක්තිය තිබෙන බව අපි දැඩි ලෙස විශ්වාස කරනවා. ඇයි අපිට එහෙම ප්‍රවේශයකට යන්න වෙලා තිබෙන්නේ? අද අපේ රට මහා කුණාටුවකට අහුණු නෞකාවක් බවට පත් වී තිබෙනවා. හැබැයි කපිතාන්වරයෙක් නැති නෞකාවක්. මොකද්ද මේ රට සිදු වී තිබෙන්නේ? ආර්ථිකයේ සිදුවිය හැකි සියලුම විනාශයන්ට අද අපේ රට මුහුණ දී තිබෙනවා. කොතරම් විනාශයක්ද? කන්ටේනර් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් වරාය හිර වෙලා තිබෙනවා. කඩේ ලුණු හිගය, මිරිස් හිගය, කිරිපිටි පොලිම, සීනි හිගය ඇති වෙමින් තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ටික ආනයනය කරගන්න බැරි වෙච්ච රාජ්‍යය. අනිත් පැත්තේ අත්‍යවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කරගන්න බැරි වුණු රාජ්‍යය. ඒකනේ. එක පස්සකින් අපි සමත් වී යුතු තිබුණා අත්‍යවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කරගන්න. එසේ නැත්නම් අපි සමත් වී යුතු තිබුණා අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීම සඳහා ඩොලර් රුපියල් ගන්න. දෙකම නේ. මොකද නිෂ්පාදනය කරන්න බැරි රටක්ද? මෝසම් දෙක වර්ෂාවක් තිබෙනවා. නිර්දදිග මූසම සහ ඊසාන දිග මූසම. ඒ වගේම අතරමැදි මූසමක වර්ෂාවක් තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් වල තිබෙන්නේ අවුරුද්දකට එක කන්නයි අනෙක් කන්න හිම මිදෙන සීතල. අපේ රටේ කන්න දෙකක් වගා කරන්න පුළුවන්. අපිට මතකයි පොඩි කාලේ අතරමැදි කන්නකුත් අපි වගා කරා. මහා කන්නේ ගොයන් කපලා ඉවර වෙලා ඒ ලියද්ද නැවත අහලා මුං වැපුරුවා උඳු වැපුරුවා කවුපි හිටෙව්වා. එහෙම කන්න කීපයක් වගා කරන්න පුළුවන් රටක්. ඒ වගේම භෝග නිෂ්පාදනයේ වැදගත්ම දේ තමයි සූර්යාලෝකය. වර්ෂේ පුරාම සූර්යාලෝකයේ තිබෙන රටක්. ඊටම සාරවත් මහ පොළොවක් තිබෙන රටක්. අපේ ඉතිහාසයේ මිතුන් මිත්තන් ඔක්තෝබර් මාසයේ මැද මහ වැහි පටන් ගන්නකොට ඒ මහ වැස්ස එකතු කර ගැනීම සඳහා මහා දැවැන්ත වාරි කර්මාන්තයක් නිර්මාණය කරන ලද රටක්. ලෝකයේ කවරකට හෝ විසෝකොටුව බලන්න ඕන නම් ලංකාවට එන්න ඕන. ලෝකයේ කවරකට හෝ මඩසොරුව බලන්නේ නම් ලංකාවට එන්න ඕන. ලෝකයේ කවරකට හෝ වාරි කර්මාන්තයේ ශ්‍රේෂ්ඨ නිර්මාණ බලන්න ඕන නම් ලංකාවට එන්න ඕන. එවැනි විශාල වාරි කර්මාන්තයක් හිමි රටක්. ඒ විතරක් නෙවෙයි. මේ පහ පොළොවත් එක්ක උරෙන් නුර ගැටේ. මේ මහ පොළොව අස්සද්දන්න පැය 24ම තමගේ ශ්‍රමය දහඩිය වගුරන්න පුළුවන් ගොවි ජනතාවක් හිටපු රටක්. ඉන්න රටක්. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? ලුණු පිට රටින් ගේනවා, මිරිස් පිට රටින් ගේනවා, හාල් පිට රටින් ගේනවා. මොකද්ද සිදු වී තිබෙන්නේ? පහුගියදා වෙනදා මාත්‍යවරයා කියනවා මියන්මාරෙන් හාල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ආනයනය කරන්න තීරණය කිරීම මා ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. දකින්න. තීන්දුවක් ගත්ත මියන්මාරෙන් හාල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ගේන්න කියලා. අඩුම තරමේ රටේ මූලික ආහාර ටික නිෂ්පාදනය කරගන්න බැරි වෙච්ච රාජ්‍යයක් අපි ඉදිරියේ තිබෙනවා. කිරි නිෂ්පාදනය ගත්තොත් අපේ රටේ කිරි නිෂ්පාදනය ඉතාමත් යෝග්‍ය රටක්. පාකිස්තාන ඉන්දියාව වගේ රටවල් වල මූරා වර්ගයේ හරක් අපේ රටේ අනුරාධපුර මොනරාගල හම්බන්තොට ආදි ප්‍රදේශවල ඇති කරන්න පුළුවන්. ඩෙන්මාර්කේ නවසීලන්තේ ඕස්ට්‍රේලියාවේ
පර්සියන් වගේ හරක් අපේ රටේ වැලිමඩ බණ්ඩාරවිල නුවරඑළිය ඇති කරන්න පුළුවන්. ඊටමත් යහපත් පාරිසරික තත්ත්වයක් තියෙන සත්ව කර්මාන්ත වෙනුවෙන්. ඒ වගේම යහපත් සංස්කෘතියක් තිබෙනවා සත්ව කර්මාන්ත කිරි කර්මාන්ත වෙනුවෙන්. එහෙත් කිරිපිටි පොලිමේ දරුවෝ අඬන දිහා බලාගෙන ඉන්න බැරුව අම්මලා හිටගෙන ඉන්නවා. මොකද්ද මේ ඇති කරපු රාජ්‍යය? වෙනස් කරන්න ඕනේ නැත්. මහා ණය කන්දක රට හිර කරලා ණය ගෙවා ගන්න බැරුව ඉන්නවා. මේගොල්ලෝ අද ආර්ථිකේ කරුණු තුනක් ගැන විතරයි අවධානය යොමු කරන්නේ. එක, කෙසේ හෝ ගෙවන්න තිබෙන ණය වාරිකයක් කෙසේ හෝ ගෙවා දෙමීම. මොකද ණය වාරිකය ගෙවන්න බැරුණොත් එදාට වැටෙනවා. ඒක උඩරිම try කරන කොහොම හරි ගෙවා ගන්න. දෙක, තෙල් ආනයනය කිරීමට හැකියාවක් නොවීම වළක්වා ගැනීමට උත්සාහ කිරීම. තෙල් හිගියක් ඇතිවීම වළක්වා ගැනීමට උත්සාහ දැරීම. දෙක. තුන, බැංකු පද්ධතියේ ණයවර ලිපියක් ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීම. ඔච්චරයි. උපරිම දේ කරන්නේ ඔච්චරයි. ණය වාරිකයක් ගෙවා ගන්න බැරුණොත් රට බංකොලො. තෙල් ටික ගේන්න බැරුණොත් රට කඩා වැටෙනවා. ලංකාවේ බැංකු පද්ධතියේ ණයවර ලිපියක් ප්‍රතික්ෂේප වුණොත් විදේශ වෙළඳාම එන හිටිනවා. ඔය කරුණු තුන තමයි බේරගන්න උත්සාහ කරන්නේ. අනිත් සියල්ල සිද්ධ වෙනවා. පහුගිය මාර්තු මාසේ ගිය අවුරුද්දේ චීනෙන් යුවාන් බිලියන 10ක ණයක් ඉල්ලුවා. ණය ලබා දෙන්න කලින් කිව්වා පෝට් සිටි පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා දෙන්න කියලා. පෝට් සිටි පනත කලබලයි. කොවිඩ් වසංගතයේ තත්ත්වයේ ඇතුලේ පවා කලබලේ පෝට් සිටි පනත සම්මත කරලා දුන්නා ඉන්දියාවේ. චීනෙන් යුවාන් බිලියන 10ක ණයක් දුන්නා. දැන් පසුගියදා මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට ගොස් ඩොලර් බිලියනක ණයක් ඉල්ලුවා. ඉන්දියාව කියන තෙල් ටැංකි සංකීර්ණය වහම දෙන්න ත්‍රිකුණමල වරාය දෙන්න. දැන් තෙල් ටැංකි සංකීර්ණය අලෙවි කිරීමේ ගිවිසුම මේ මාසේ 12 වෙනිදා අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. ඊළඟට ඉන්දියාවෙන් කියනවා ඔයගොල්ලෝ ණයක් දෙන්න බැරි නම් අඩුම තරමේ අපිට පරිප්පු ටිකක් දෙන්න. තෙල් ටිකක් දෙන්න. ඉන්දියානු ಭಾರತ ඔයිල් සමාගමෙන්, ඉන්දියානු ඔයිල් සමාගමෙන් හා රිලයන්ස් ඔයිල් සමාගමෙන් ඊළඟ අපිට ණයට තෙල් ටිකක් දෙන්න. ණයට සීනි ටිකක් දෙන්න. ණයට පරිප්පු ටිකක් දෙන්න. චීනයට ගිහිල්ලා ඉල්ලනවා නේද? අපිට යුවාන් ටිකක් දෙන්න. අපි ඕගොල්ලන්ගෙන් විතරක් රෙදි ගන්න. ඕගොල්ලන් විතරක් නිෂ්පාදන ගන්න. මොකද්ද මේ සිදුවී තිබෙන්නේ? දීර්ඝ කාලයක් අනුගමනය කරන මේ රාජ්‍ය පද්ධතිය, මේ ආර්ථික පද්ධතිය අපේ රට විශාල අනතුරකට හෙළලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ අද විශාල පරිපාලන අවුලක් නිර්මාණය කරලා තිබෙනවා. කිසිවෙකට වග නොකියන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ආණ්ඩුවේ අමාත්‍යවරු ගෑස් සමාගමේ සභාපති පට්ට ගහන්න කතා කරන්නේ. ඉතින් ගෑස් සමාගමේ සභාපති පත් කරන්නේ ජනාධිපතිවරයා. අපිපත් කරා වගේ නේද? කුෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා රටට විය හැකි අනතුරු කල්තියක් ඉදිරිපත් කරයි කියලා ඔහු මාරු කරනවා. පාරිභෝගික අධිකාරිය ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ඔහු ගෙදර යවනවා. විදුලි සංදේශ නියාමන කොමිසමේ TRC කේ සභාපතිවරයා ඉල්ලා අස්වලා ගෙදර යවනවා. පහුගියද ලොකු ප්‍රවෘත්තියක් වාර්තා වුණා. මොකද්ද? ජනාධිපති පී.බී. ජයසුන්දර ගෙදර ගියා කියලා. හැබැයි මට හම්බුණා දැන් ගැසට් නිවේදනය. ඒ ගැසට් නිවේදනය තමයි සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය. සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ගහලා තිබෙනවා. මෙහිම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරනු ලැබී ඇති බව මෙයින් දැනුම් දෙමි. අතිකර ජනාධිපතිගේ නියමයේ පරිදි පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්. මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද මේ වෙලා තියෙන්නේ?
ඉල්ලාසු පීබී ජයසුන්දර අපි දන්නේ එහෙම නේද වාර්තාව. හරිද? සුසිල් ප්‍රේමජයන්ත වයින් කරනවා. ඉතින් රටේ වියවුලක් නැද්ද? කිසිවකට කිසිවෙක් වග නොකියන තත්ත්වයක් අද අපේ රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මෙවැනි විශාල අර්බුදයක් තිබෙති මුදල් අමාත්‍යවරයා දෙසැම්බර් මාසේ 10 වෙනිදා අයවැය අවසන් වෙනවා. දෙසැම්බර් මාසේ 14 වෙනිදා ලොස් ඇන්ජලිස් වලට යනවා. මෙවැනි විශාල ඩොලර් අර්බුදයක් තිබෙති කිරිපිටි නිදහස් කරගන්න බෑ වරාය කන්ටේනර් වල හිර වෙලා අග්‍රාමාත්‍යවරයා ප්‍රයිවට් ජෙට් යාන අරගෙන තිරුපති යනවා. ඔබ හිතනවද මේ පාලකයන් මේ රට ගොඩනගන්නේ කියලා? එනිසා විශාල පරිපාලන අවුලක්, වගකීම් විරහිතභාවය, ආර්ථික අර්බුදයක් සියල්ල අපි ඉදිරියේ තිබෙනවා. මම හිතන්නේ මේ ගැන අපි ගොඩක් කතා කරන්න ඕනේ නැහැ. කුස්සියට ගියොත් අනතුරු අපිට පේනවා. කඩේට ගියොත් ආර්ථිකය අපිට පේනවා. අපේ රටේ හැකියාව තිබෙන, දක්ෂතා තිබෙන තරුණ පරම්පරාව රට අත්හැරලා යනවා. අපිට ඉපදෙන්නට කිව්වේ මොකද්ද? වැදූ මවටසේ ආදරය කරන්න රැක බලා ගන්න මව්බිම කියලා. වැදූ මවට හා සමානයි මව්බිම. එහෙමයි අපිට කියලා දෙන්නේ. එහෙමයි අපිට ගුරුවරු කොන් දෙන්නේ. හැබැයි අද මොකද සිදු වී තිබෙන්නේ? අද අපේ රටේ මේ අද රට ඇතරලා මේ මැද පෙරදිග රස්සාවකට යන කතාවක් නෙමෙයි දැන් මේ තිබෙන්නේ. වෛද්‍යවරු, ඉංජිනේරුවන්, මුදුකාංග ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයන්, ආර්ථික හැකියාවක් තියන අය රට අත්හැරලා යනවා. අපි දන්න බොහෝ වෛද්‍යවරු. ඔහුට වෛද්‍ය වෘත්තියක් තිබෙනවා. හොඳ වැටුපක් ලැබෙනවා. හොඳ වාහනයක් මිලදී ගත හැකි. හොඳ නිවාසික ජීවත් විය හැකි වෛද්‍යවරයා ලෙස සමාජ ගරුත්වයේ තිබෙනවා. නේද? ඔහුට හොඳ ආදායම් මාර්ගයක් තිබෙනවා. වාහනයක් මිලදී ගත හැකි. හොඳ නිවසක ජීවත් විය හැකි වෛද්‍යවරයෙක් ලෙස සමාජ ගරුත්වයේ තිබෙනවා. හැබැයි කෑම මේසේ වාඩි වෙනකොට බිරිඳ කියනවා මෙහි හිටියොත් අපේ දරුවන්ට මොනව වෙයිද කියන්නේ. නිසා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රට අත්හැරලා යමු කියලා කියනවා. මේ රැකියාවක් සොයන්න නෙමෙයි, ආදායම් මාර්ගයක් හොයන්න නෙමෙයි. මේ මොකද්ද කියන්නේ? අද මේ කියන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. දරුවන් වෙනුවෙන් අපි මේ රට අත්හැරලා යමු. අද අපිට විශාල සමාජ කණ්ඩායම් මුණ ගැසෙමින් තිබෙනවා. ඔවුන් යුරෝපයේ, එක්සත් ජනපදයේ, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවල් වල ජීවත් වීම සඳහා රට අත්හැරලා යන සූදානම් වෙමින් තිබෙනවා. මොකද? ඒ කියන්නේ මොකද? තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව මේ රටේ විශ්වාසයක් නැහැ. හැම අම්මා තාත්තා කෙනෙක්ම කල්පනා කරන්නේ කුමක් ගැනද? තමන්ට වඩා හොඳ ජීවිතයක් තමන්ගේ දරුවන්ට, තමන්ට වඩා හොඳ ආරක්ෂාවක් තමන්ගේ දරුවන්ට, තමන්ට වඩා හොඳ අනාගතයක් තමන්ගේ දරුවන්ට. හැබැයි තමන්ගේ දරුවන්ට අනාගතයකුත් නැහැ, තමන්ගේ දරුවන්ට ආරක්ෂාවකුත් නැහැ, තමන්ගේ දරුවන්ට විශ්වාසවන්ත භාවයකුත් නැහැ. ඒ නිසා කල්පනා කරනවා මේ රට අත්හැරලා යන්න. හරි. රට ඇතර යාම මේකට පිළිතුරක්ද? යා හැක්කේ කී දෙනාටද? කුමන රටකට ගියත් අපි ඒ රටේ දෙවෙනි පන්තියේ පුරවැසියන්. අපි එංගලන්තයට ගියා කියලා ඉංග්‍රීසි කාර්යය වෙන්නේ නැහැ. අපි ඇමරිකාවට ගියා කියලා ඇමරිකන් කාර්යය වෙන්නේ නැහැ. අපි ඕස්ට්‍රේලියාවට ගියා කියලා ඔසී කාර්යය වෙන්නේ නැහැ. අපි කොහොම වුණත් දෙවෙනි පන්තියේ පුරවැසියන්. හුදකලාභාවය, දෙවෙනි පන්තියේ පුරවැසියන්, පිළිගැනීම ඔක්කොම තියෙන යටින් මීට වඩා. හැබැයි එහෙත් අපි සූදානම් රට අත්හැරලා යන්න. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ රට අනාරක්ෂිත රටක්. දරුවන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නැති රටක්. දැන් මොකද්ද අපි කරන්නේ? මේක වෙනස් කරන්න ඕන නේද? මේක වෙනස් කළ යුතුයි කියලා අපි කල්පනා කරනවා. හැබැයි මේ ව්‍යසනයේ ස්වභාවික ව්‍යසනයක්ද? මහා දවන්ත ගම් වතුරක් විසින් ලංකාව භූමිය යට කරගෙන හමාගෙන ගියපු සුලිසුලක ගම් වතුරක ප්‍රතිඵලයක්ද? නෑ. මේක මහා කඳු කඩා වැටීමක ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක්ද? නැහැ. මේක සෑම දියැලක්ම, සෑම ජලාශයක්ම, මහ පොළොවේ සෑම ජල සීරාවක්ම
හිඳීම සඳහා ආපු වියලි කාලගුණකේ ප්‍රතිඵලයක්ද? නියගයක්ද? නෑ. එහෙනම් මේක මොකක්ද? මේ අර්බුදය ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙවෙයි. මේ ව්‍යසනය අපේ රටේ පාලකයන් විසින් ඇති කරලද ව්‍යසනය. මේ ව්‍යසනය ස්වභාවික ව්‍යසනයක් නොවේ. අපේ රටේ පාලක කණ්ඩායම් විසින් ඇති කරන ලද ව්‍යසනයක්. එහෙනම් මොකද්ද මෙතන තිබෙන්නේ? අපේ රට දීර්ඝ කාලයක් තිස්සේ අනුගමනය කරන ලද ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියේ ගමන් මගේ ව්‍යසනයක් මේ අපි ඉදිරිපිට තිබෙන්නේ. දැන් අපේ රටේ ජනතාවත් අපි සියලු දෙනා නිශ්චිත සම්දිස්ථානයකට අවිලා තිබෙනවා. මේ සම්දිස්ථානයේ මාර්ග දෙකක් තිබෙනවා. එක මාවතක් මේ විනාශකාරීත්වයේ අගාධය කරා කැඳවාගෙන යන මාවත. පැරණි මාවත. යල්පිනු මාවත. අසාර්ථක මාවත. නේද? ඒ ඕනෑම වර්ගයේ බෝඩ් එකක් ගහගෙන යන්න පුළුවන් මාවතක් තිබෙනවා. පැරණි අසාර්ථක මාවත. තව අපි ඉදිරියේ මාවතක් තිබෙනවා. හැබැයි දුෂ්කරයි, අභියෝගාත්මකයි. හැබැයි අපේ රටේ අනාගතය නිර්මාණය කරන මාවත ජාතික ජන බලවේගයට ඔබ ආරාධනා කරන මාවත. කුමන දුෂ්කරතා මැදියේ හෝ කුමන අභියෝගතා මැදියේ හෝ අපි ආරාධනා කරන්න මේ රටේ පොදු ජනතාවට ඔබ ආයුතු මාවත අප ඔබ කැඳවාගෙන යන මාවත අන් කවරක්වත් නෙවෙයි. අපේ රටේ අනාගතය සුරක්ෂිත කරන දුවදරුවන්ට විශ්වාසවන්ත අනාගතයක් නිර්මාණය කරන මාවත. අන්නේ මාවත තමයි ජාතික ජන බලවේගය. එහෙනම් මේ මාවතේ අපි ගමන් කරන්න යනකොට බොහෝ අය කලබල වෙලා තියෙනවා. ඒකත් මම ටිකක් කියන්නම්. සමහර අය ඉංග්‍රීසි පුවත්පත්වල විවිධ දේ ලියන්න පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි පුවත්පත්වල. ඒක සමාජ තීරුවක් ආමන්ත්‍රණය කරමින්. විශාල දේශපාලන විචාරකයෝ දැන් නිර්මාණය වෙලා තිබෙනවා. ඒගොල්ලෝවත් මෙහෙම වී, ඒගොල්ලෝවත් මෙහෙම වී මාර වැඩක් වෙන්නේ ඔක්කොම කලබල වෙලා. සමහර අය උපදේශාත්මක ස්වභාවයෙන් ඒත් කලබල වෙලා. එහෙම තීරුලිපි, එහෙම ප්‍රකාශය, එහෙම පත්තර පිටු පිරෙන්න පටන් අරගෙන තිබෙනවා. හැබැයි අපි කිසිසේත්ම කලබල නැහැ. අපිට ඉතා හොඳ සංයමයක් තිබෙනවා. ඉතා හොඳ ක්‍රමානුකූල වැඩසලස්මක් තිබෙනවා. ඉතා හොඳ ස්ථාවරයක් තිබෙනවා. වේගවත් වැඩ රටාවක් තිබෙනවා. ඒවා අපි කිසිසේත් අකුලන්නේ නැහැ. අපි ඉතාමත් සංයමී, ඉතාමත් සැලසුම් සහගත, ඉතාමත් ස්ථාවරභාවයෙන්, ඉතාමත් වේගයෙන් අපි මේ රටේ ජනතාව ආමන්ත්‍රණය කරමින් තිබෙනවා, පෙළගස්සමින් තිබෙනවා. අපිට ප්‍රධාන ශේෂ්ත්‍ර දෙකක අපි දැන් වැඩ කරමින් තිබෙනවා. එක ශේෂ්ත්‍රයක් තමයි ජාතික ජන බලවේගයේ අතට ඊළඟ බලය මාරුවීම අත්පත් කර ගැනීම සඳහා වූ වැඩසටහන. එකක්. දෙක, බලය ගත්තාට පසු මේ රට ගොඩනැගීම සඳහා වූ වැඩසටහන. අපි මේ දෙකේම එකිනෙකට නොදැනීම පරිදි දෙකටම සමබර තබමින් ප්‍රවේශමින් සංයමී ක්‍රමානුකූලව ස්ථාවරව වේගවත් වැඩ කරනවා. ඉතින් සමහර අය කලබල වෙනවා. අරුම පුදුම දෙයක් නෙවෙයි. සමහර අය කලබල වෙනවා. අපි ජාතික ජන බලවේගයේ මේ රටේ ප්‍රමුඛතම ජනතාවගේ බලය බවට පරිවර්තනය කිරීම සඳහා සැලැස්ම හදලා තිබෙනවා. අපි ටිකක් අපි ප්‍රමාද වුණා. ඒ උනේ නිකන් නිසා නෙවෙයි, කොවිඩ් වසංගත තත්ත්වය. අපි එකිනෙකාට එක්රැස් වෙන්න, එකිනෙකාට මේ විදිහට සාකච්ඡා කරන්න අපි යම් කාලයක් බාධා කරලා තිබුණා. අපි යම් ප්‍රමාණයක් එම තත්ත්වේ නිදහස් වූ වහාම අපි මේ වැඩසටහන ආරම්භ කරා. පහුගිය දෙසැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව තිබලා ජාතික විධායක සභාව හඳුන්වා දීලා මේ රට ගොඩනැගීම සඳහා කෙටි කාලීන කඩිනම් වැඩපිළිවෙලක් අපි එළි දක්වන්න ලැබුවා. අනතුරුව අපි තීරණය කළා තියෙනවා සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් විධායක සභාව නම් කරලා ඒ දිස්ත්‍රික්කේ නායකත්වය දෙන, ඒ දිස්ත්‍රික්කේ බර අදින,
ඒ දිස්ත්‍රික්ක වගකීම බාර ගන්න විධායක සභාව තෝරාපත් කරගන්න. අපි පළමු දිස්ත්‍රික් සභාව තමයි අද අපි මහනුවර දිස්ත්‍රික්කයේදී ආරම්භ කරන්නේ. ඊළඟ අපි මේ ජනවාරි මාසෙ සිට මාර්තු මාසය දක්වා මාස 3ක් දින නියම කරලා සැලසුමක් හදලා තිබෙනවා. අපේ ලාල්කාන් සහෝදරයා කිව් පරිදිම අපිට එන දුරකථන ඇමතුම් වලින් අපිත් එක්ක කතා බහ කරන අයගෙන් ගොඩාක් වෙන අදහස් සහ සමහරට විවේචනාත්මක චෝදනාත්මක අදහස් තමයි සහෝදරයා ඔයගොල්ලෝ උඩ ඉන්න බව පේනවා, ටීවී එකෙත් දකිනවා, පාර්ලිමේන්තුවෙත් දකිනවා, කොළඹ වැඩසටහන් වලිත් දකිනවා. හැබැයි ගමේ කවුරුත් නැහැනේ. ගමේ මන්දිනේ. හැබැයි පෝස්ටරයක් වදිනවා කවුරු හරි ඉන්නවා ඒත් පේන්නේ. මොකක්ද කියනවා? සෝදර කවුරු හරි ඉන්නවා. හැබැයි දේශපාලන කියන්නේ මොකක්ද? දේශපාලන කියන්නේ පුරවැසියත් එක්ක ගොඩනගා ගන්න ලද සහ සම්බන්ධය. ගමේ කෙනාට තමන්ගේ අභිමුඛ ඒ පක්ෂ නියෝජිතේ පේන්න ඕන. ඒ පක්ෂෙට දෙන චෝදනාවක්, යෝජනාවක් තමන්ගේ නියෝජිතයට ඉදිරිපත් කරන්න අවස්ථාවක් තිබෙන්න ඕන. එහෙම නැත්නම් දේශපාලන ව්‍යාපාරයක් කියන්නේ නේ. දේශපාලන ව්‍යාපාරයක් කියන්නේ පුරවැසියන් එක්ක තබා ගන්න ලද සහ සම්බන්ධය. හැබැයි අපේ ග්‍රාමීය මට්ටමේ සහ සම්බන්ධය දුබලයි. අපි ඒක පිළිගන්නවා. අපි පිළිගන්න ඕනේ. සහ සම්බන්ධය දුබලයි. අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඉන්නවා. හැබැයි සම්බන්ධ වෙන්න කොතෙන්ද කියලා අහනවා. අපිත් ඕගොල්ලන්ට කැමතියි කියනවා. හැබැයි අපේ ගමේ කවුරුත් නැහැ කියනවා. මේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා දේශපාලන කියන්නේ මොකක්ද? ගමේ ඉන්න සාමාන්‍ය පුරවැසියාට යෝජනාවක් ඉදිරිපත් කරන නියෝජිතයෙක් ඉන්න ඕන. බනින්නත් නියෝජිතයෙක් ඉන්න ඕන. එම නෙවෙයි. ඒ දේශපාලන ව්‍යාපාරات එක්ක සම්බන්ධ වුණාම යම් වැරද්දක් තියෙනවනම් උඹ තමයි මේක කිව්වේ කියලා බනින්න කෙනෙක් ඉන්න ඕන. කවුරුත් නැතුනම මොකද වෙන්නේ? සහ සම්බන්ධයක් නෑ. ඒ නිසා අපි සැලසුමක් හදලා තිබෙනවා. ලංකාවේ ශ්‍රෑම ග්‍රාම සේවක තුලානකම ග්‍රාම සේවක කොට්ටාසිකම ජාතික ජනබලවේගයේ කොට්ටාස සභාව හදන්න. කවුද හදන්නේ? නෑ කියන අය වැඩි පටන් ගන්න ඕන. ඒකනේ තියෙන්නේ. නේද? ඒක අපි කොළඹින් ඇවිල්ලා එහෙම කියන්නේ නේද? උඩින් ඇවිල්ලා ඒක කරනව නෙවෙයි තිබෙන්නේ. ගමේ අපි මේ ජාතික ජනබලවේගයේ කොට්ටාස සභාව හදනවා. ඒ සභාපතිවරයෙක් ඉන්නවා, ලේකම්වරයෙක් ඉන්නවා, නිලධාරි මණ්ඩලයක් ඉන්නවා, හොඳ කාරක සභාවක් තියෙනවා. ඒ ගමට නායකත්වය දෙන, ගම සංවිධානය කරන, ගමේ පුරවැසියන්ගේ යෝජනා ගන්න, ඔවුන් එක්ක අදහස් සුවමාරු කරගන්න, ඔවුන් එක්ක සාකච්ඡා වේදෙන, පුරවැසියත් එක්ක සහ සම්බන්ධය හැදෙන ජාතික ජනබලවේගයේ සාකච්ඡා සභාව, කොට්ටාස් සභාව අපි උපරිම උත්සාහ කරනවා මේ මාර්තු මාස 31 වෙනිදාට හදලා ඉවර කරන්න. එතකොට උඩ ජාතික විධායක සභාවක් තිබෙනවා, දිස්ත්‍රික් විධායක සභාවක් තියෙනවා, ගමේ සභාවක් තිබෙනවා. ඊටමත් ක්‍රමානුකූල පියවරෙන් පියවර අපි ජනතාව මේ වෙනුවෙන් සංවිධානය කරන්න, ඒකරාශී කරන්න, බද්ධ කර ගැනීම සඳහා වැඩපිළිවෙල හදලා තිබෙනවා. හැබැයි ඒ සාර්ථක කරගත හැකි වන්නේ ඔබේ ක්‍රියාකාරීත්වය, ඔබේ මැදිහත් වීම, ඔබගේ දායකත්වය අතිශය වැදගත්. ඒක තමයි ඔයගොල්ලෝ මේ වැඩි බාර ගන්න ඕන. මේක අපි කීප දෙනෙක්ගේ වැඩක් නෙවෙයි, අපි හැම දෙනාගේම වැඩක්. එක කාලයක තව පක්ෂ ක්‍රියාකාරීකෙක් වෙන්න. තව කාලයක තව පක්ෂයකට ඡන්ද දෙන්නේ නැති. හැබැයි අපි පුරවැසියන්ගේ වෙනස් වීම පිළිගන්න දේශපාලන ව්‍යාපාරය. පුරවැසියෝ වෙනස් වෙනවා. පුරවැසියෝ එක තැනකට අතර වෙන්නේ නැහැ. මිනිස් ඉතිහාසය මේ දක්වා සංවර්ධන මාවත අත්පත් කරගන්නේ නැහැ. වෙනස් වුණේ නැත්නම්. ඒ වගේම ලෝකේ මිනිස් ශිෂ්ටාචාර මේ තරම් දියුණු තත්ත්වයක් අත්පත් කරගෙන තිබෙන්නේ වෙනස් වීමට බය නොවුණු අයගේ. සමහර අය වෙනසට බයයි. හැබැයි අපි වෙනස පිළිගන්න සූදානම්, වෙනස අපි අපේක්ෂා කරනවා. ඒ නිසා කවර දේශපාලන ව්‍යාපාරයක කවර මට්ටමේ වැඩසටහනක හිටියාද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. ගමේදී ගමේ අපි සියලු දෙනා එකතු කරගත්තු ජාතික විධායක සභාවේ නායකත්වය යටතේ අපි කොට්ටාස් සභාව හදනවා. ඒක අපේ සංවිධාන වැඩසටහන. ඒ සඳහා තමයි අපි අද මේ ආරම්භක පියවර තබන්නේ මහනුවර දිස්ත්‍රික්ක සභාව පිහිටවලා.
ඊළඟ අපි තාම සංයමයෙන් ක්‍රමානුකූලව මේ රට ගොඩනැගීම සඳහා වූ දැක්මක් සහ වැඩපිළිවෙලක් අපි හදා ගන්න ඕන. ඒක සමාජගත කරන්න. එකම බෑ. එක පැත්තකින් හරි ඕගොල්ලන්ට රට බාර දුන්නොත් ඔයගොල්ලන් මුදල් නැමැති කවුද? අපි කියන්නේ. ලංකාවේ මෙතෙක් බිහි වුණු සෑම මුදල් අමාත්‍යවරයෙකුට වඩා දක්ෂතම සහ අදූෂිත මුදල් අමාත්‍යවරයෙක් අපිට හදන්න පුළුවන්. අපි ඒක ඔක්කොම මණ්ඩල හැටියට පෙන්වන්න. මෙන්න අපේ අධ්‍යාපන භාර කණ්ඩායම, මෙන්න අපේ විදුෂ්පතිපත්ති භාර කණ්ඩායම, මෙන්න අපේ අධ්‍යාපන භාර කණ්ඩායම, මෙන්න අපේ රටේ සෞඛ්‍ය භාර කණ්ඩායම. මොකද මේක තනි පුද්ගලයෙක්ගේ විශ්ම කර්ම වැඩක් නෙවෙයි, සාමූහික වැඩක්. ඒක අපි ඉදිරියේදී හඳුන්වා දෙන්න. ඒතර ඒ විතරක් නෙවෙයි. ගොඩනගන්නේ කොහොමද කියන සාකච්ඡාවත් රටට ඕන. දැන් හැමතැනම අහන්නේ මොකද්ද සහෝදරය? මේගොල්ලෝ කියපුවා නම් අපි නේද? මේගොල්ලෝ කරපුවා අපි අතිතරමට දන්නවා. ඒගොල්ලෝ ගැන තවදුරටත් කතා කිරීමෙන් පළක් නැහැ. ඕගොල්ලෝ මොකද කරන්නේ? මේ ප්‍රශ්නේ අපි අහනවා. මොකද අපි කරන්නේ? අපි ඔයගලන්ට සපත කරලා තිනවා. අපි මේ රට හදනවා. ඒක හදන්න රට. හදන හැදී හැකි වන්නේ කරුණු කීපයක් සම්පූර්ණ කළ යුතුයි. වේගෙන් සම්පූර්ණ කළ යුතුයි. එක මේ රට ගොඩනගන්න නම් අදූෂිත පාලනයක් අවශ්‍යයි. අදූෂිත පාලනය. අපේ රට මේ අර්බුද නිර්මාණය කරන්න ප්‍රධාන හේතුවක් මේ දූෂණය. මම මේ දූෂණය කියලා කියන්නේ කාර්යාලයේ ලිපිකරුවා හාප් සිට් කොලයක් අරන් ගෙදර යන එක නෙවෙයි. පොලිසිය මහත්තයා නේද? ඉතින් ට්‍රැෆික් රාලාමි ඒක නෙවෙයි. එහෙම නැත්නම් ගෝජන සේවා මධ්‍යස්ථානයේ මුරකරුවා උදැල්ලක් අරගෙන යන එක නෙවෙයි. ඒවා ආර්ථික ප්‍රශ්න විසින් ඇති කරලා දෙදී. ලෝකේ රටවල් විනාශ කරලා තිබෙන්නේ පාලකයා දූෂිතෙක් වුණාම. පාලනය දූෂිතෙක් වුණාම. තීන්දුව తీරන ගණු ලබන කෙනා දූෂිතෙක් වුණාම. අපේ රටේ මේ ඇතිවෙච්ච විනාශයේ ප්‍රධාන පංගුවක් පාලකයා දූෂිතෙක්, පාලනය දූෂිතෙක්. මම මේක හිටපු අගමැතිතුමාට මූණටම කිව්වා පාර්ලිමේන්තුවේ. ඔබතුමාට චීන සමාගම් වලින් 2015 ඔබතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 6.5ක් ලබා දීලා තිබෙනවා. මා ගාව චෙක්පත් තියෙනවා, අංකක් තියෙනවා. එතුමා කිව්වා. හරිද? ඉතින් පාලකයෙක් දූෂිතෙක් වුණාම, පාලනයක් දූෂිතෙක් වුණාම රටකට මේ ඉරණමත් වෙනවා. ඒ නිසා අපි පළමු කොටම මේ දූෂිත පාලනය වෙනුවට අදූෂිත පාලනයක් ස්ථාපිත කරනවා. එය කළ හැකි වන්නේ අපට පමණක් බව අපි ඔබට සාතික කරනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී එක අමාත්‍යවරයෙක් නැගිටලා කිව්වා අනුර ඔයාට දූෂිතයන්ට දඬුවම් දීමේ බලය තිබ්බා කිව්වා. මම නැගිටලා කිව්වා ඒ බලය මට තිබ්බනම් ඉස්සරහා පෙළියේ කවුරුත් අද නැහැ කියලා. ඒක කියන්න පුළුවන් වෙන මොකක් නෙවෙයි. මා දූෂිතෙක් නම් මට ඒක කියන්න බෑ. එහෙමනම් මා පව්වද ඇතුළේ. අන්න ඒක කියන්න පුළුවන් අදූෂිත පුද්ගලයන්ට හා අදූෂිත දේශපාලන ව්‍යාපාරයන්ට විතරයි. ඒ අපි ඔප්පුකට තිබෙනවා. අපි ඔප්පුකට තිබෙනවා. අපි මේ රටේ මහජනයාගේ ධනය නාස්ති නොකර තිබෙන බවත් වංචාවට ලක් නොකර තිබෙන බවත්. ඒ නිසා අපේ රටේ මේ දූෂිතභාවයෙන් ගලවා ගන්න නම් ඒ කල හැකි වන්නේ ජාතික ජන බලවේගයට පමණයි. අපි ඒක කරනවා. ඊළඟ අපේ රටේ සංවර්ධනයේදී ප්‍රජාතන්ත්‍රවාදී අතිශය වැදගත්. මේ විවස්ථානුකූල ඒකාධිපතිත්වයක් නිර්මාණය කරනවා. සුසිල් ප්‍රේමජයන්ත නේද? එක පැහැම් පාරෙන් ගෙදර යවනවා. මා දැක්ක මාධ්‍ය වාර්තා කළා තියෙනවා. අගමැති මහින්ද මහත්මයා කියනවා එයාට කිව්වේ සිරන්ති කියලා. ඒක රටේ අමාත්‍යවරයෙක් තමන්ගේ දූරෙන් එළියට වැටෙනවා. අයින් කරනවා. අයින් කරපුවම රටේ අග්‍රාමාත්‍යවරයා කියනවා මටත් ඒක කිව්වේ නෝනා කියලා. මොකද වෙන්නේ? ඉතින් එහෙනම් මෙතන නැද්ද විවස්ථාව තුල තනි ඒකාධිකාරී බලයක් නිර්මාණය වෙන්නේ නැද්ද? නිර්මාණය වෙලා තිබෙනවා. මෙතන කිසි සාමූහිකත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. තනි කෙනෙක්ගේ තමන්ගේ ඔළුවේ ඇතිවෙන මනස්ගත සිතුවිලි
ක්‍රියාත්මක කරන අධිකාරී බලයක් තිබෙනවා. තමන්ගේ ඔළුවේ ඇති වෙන මනස්ගත සිතුවිලි යලකන්නේ තීන්දුවක් කරගෙන මහ කන්නේ කාබනික පොහොර වගාව. මොකද කරලා තිබෙන්නේ? විශාල ව්‍යසනයක් ඇති කරා. මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුෂිකර්ම විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට මම කතා කරලා ලැබුවා මේ ප්‍රශ්නේදී. එතුම මට කිව්ව එකයි යලකන්නේ මේ තීන්දුව අරගෙන මහ කන්නේ මේක වෙනවා නම් ඒගොල්ලෝ දීර්ඝ කාලයක් ඉගෙන ගත්තු ඒවත් දැන් දරුවන්ට උගන්වන ඒවත් ඔක්කොම බොරු කිව්වා. ඒකත් හරිනේ. හරිද? මේ ඔක්කොම බොරු කිව්වා. හැබැයි තනි කෙනෙක්ගේ ඔළුවේ පළපදියම් වෙන එවැනි මනස්ගත සිතුවිල්ල මහා ආර්ථිකයක් මහා ජන ජීවිතයක් අනතුරට හෙළනවා. මේ විවස්ථාවෙන් ඇති වෙලා තියෙන බලය. ඒක පැත්තකින් සුසිල් ප්‍රේමජන්තලා පාඩම් ඉගෙන ගත යුතුයි. ඒ බලය ඔවුන්ම අතොසවා තමයි 20 වෙනි සංශෝධනය සම්මත කරලා දුන්නේ. මා ඒ වෙලාවේදී පාර්ලිමේන්තුවේදී කිව්වා අද මේ 20 වෙනි සංශෝධනයට අතොසවන ඔබ තමයි පළමුවෙන්ම මෙහි ගොදුර වෙන්නේ කියලා. ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ. මේ කියලා තියෙන්නේ. පළමුවෙන්ම මෙහි ගොදුර වෙන්නේ. එහෙනම් මොකද්ද ඕනකම තිබෙන්නේ? අපේ රටේ ව්‍යවස්ථාව තුළ මේ ඇති වී තිබෙන නිර්මාණය වී තිබෙන ඒකාධිපති ස්වභාවය අයින් කරන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව හවුල් වෙන ජනතාව තෝරාපත් කරන නියෝජිතයට තමන්ගේ පළාතේ තමන්ගේ ගමේ ජනතාවගේ අදහස පාර්ලිමේන්තුවේදී කැබිනට් මණ්ඩලයේදී නිදහසේ සාකච්ඡා කරන්න ඉඩක් ලැබෙන්න ඕන. සුසිල් ප්‍රේමජයන්තගෙන වෙන ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔහු නේද පොළට ගිහිල්ලා එළවලු ගැන කිව්වා. ඒක සාධාරණයි. මොකද ප්‍රශ්නේ? වැඩියෙන් කිව්වේ නෑනේ ගත්තු ගන්න කියලා තියෙනවා. මම ඒකත් බැලුවා. හරිද? මොකද්ද මේ? ජනතා නියෝජිතය කියන කවුද? ජනතාව තෝරාපත් තමන් තෝරාපත් කරගන්න ජනතාවගේ අදහස පාර්ලිමේන්තුවේදී කැබිනට් මණ්ඩලයේදී ආණ්ඩුවට ඉදිරිපත් කරමින් ඒ අදහස ක්‍රියාත්මක කර ගැනීම තමයි ජනතා නියෝජිතයගේ වගකීම. හැබැයි මේ ව්‍යවස්ථාව විසින් මොකද සිදු කර තිබෙන්නේ? ජනතා නියෝජිතයගේ ජනතාව පිළිබඳ වගකීම අත්හැරලා තිබෙන්නේ. ජනතා නියෝජිතය වග කියන්නේ ජනාධිපතිවරයාට. ජනතා නියෝජිතය වග කියන්නේ නෑ ජනතාවට. අපි වෙන වෙනම ඇහුවොත් අනුරාධපුරේ, පොළොන්නරුවේ, මොනරාගල, හම්බන්තොට, කුරුණෑගල ආදී ගොවි දිස්ත්‍රික් වලින් තෝරාපත් කරගෙන ආපු ආණ්ඩුව නියෝජනය කරන മന്ത്രിවරගෙන් අපි ඇහුවොත් කාබනික පොහොර වැඩේ කොහොමද? ඒක නම් මහා පිස්සුවක් කියනවා. ඒ අපිට ජනාධිපතිතුමාට අපේ දිස්ත්‍රික්කයට නැගලා යනවා මාරයි කියනවා. එයි මේ ව්‍යවස්ථාව විසින් නිර්මාණය කරලා තිබෙන්නේ ජනතාවට වග කියන ජනතා නියෝජිතයෙක් නෙවෙයි පාලකයාට ජනාධිපතිවරයාට වග කියන ජනතා නියෝජිතයෙක්. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන. අපි උත්සාහ කරනවා අලුත්ම ව්‍යවස්ථාවක් අපේ රටේ ජනතාවගේ ජන සහභාගීත්වයක් ජනතා නියෝජිතයාගේ ගෞරවය සහ ඔහුගේ වගකීමත් ඉටු කළ හැකි නව ව්‍යවස්ථාවක් පිළිබඳව අපි කල්පනා කරනවා. ඕනේ නැද්ද? අපේ රට 1948 ඉඳන් දැන් ගත වෙලා තියෙන අවුරුදු 73ක්. මේ අවුරුදු 73 ඇතුලේ 1977 වෙනකම් එන 48 ඉඳන් 77 වෙනකම් අවුරුදු 29ක් ගමන් කරලා තිබෙන්නේ නේද? පාර්ලිමේන්තු ක්‍රමයට. හැබැයි 78 සිට දැන් ගත වෙච්ච දීර්ඝ කාලයක් අපේ මේ රට ගමන් කරමින් තිබෙන්නේ මේ ඒකාධිපති ස්වරූපය සහිත විධායක ජනාධිපති ක්‍රමයට. එයත් අපේ රට මේ ආර්ථික අර්බුදයන් මේ කඩාවැටීමට මේ නීතිය විධානය ආධිපත්‍ය බිඳවැටීමට විශාල කාර්යයක් ඉටු කරලා තිබෙනවා. ඒ නිසා මේ රට ගොඩනගනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරු ශක්තිමත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී විවුවන් ශක්තිමත් වෙන පුරවැසියාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ශක්තිමත් වෙන පාලකයා ජනතාවට වග කියන නව ව්‍යවස්ථාවක් බවට මේක පරිවර්තනය කරනවා. ඒක 2. 3 මේ රට ගොඩනගන්න නම් අපේ ජනතාව අතර කා කොටා ගැනීම එන කොටා ගැනීම නතර විය යුතු තිබෙනවා. හැබැයි මේ පාලකයා හැම වෙලාවෙම සිද්ධ කරන්නේ මොකක්ද? සිංහල ජනයා කෙරෙහි මුස්ලිම් ජනයාගේ සැකයෙන්, අවිශ්වාසයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් බලන මතයක් නිර්මාණය කරනවා. මුස්ලිම් ජනතාව කෙරෙහි සිංහල ජනතාවගේ සැකයෙන්, වෛරයෙන්,
ක්‍රෝධයෙන් අවිශ්වාසයෙන් බලන මතයක් නිර්මාණය කරනවා. දෙමළ පුරවැසියා කෙරෙත් එහෙමයි. දෙමළ පුරවැසියා සිංහල පුරවැසියා කෙරෙත් එහෙමයි. ඒ නිසා මේ රටේ පාලකයන් දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරමින් තිබෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර සමගිය සහෝදරත්වය ඒකාග්‍රතාවය නිර්මාණය කරමින් නෙවෙයි ගමන් කරමින් තිබෙන්නේ එන කොටා ගන්න සලස්වමින්. එන කොටා ගන්න සලස්වමින්. ඒ කොච්චර තීව්‍ර වුණාද? අවුරුදු 30ක මහා යුද්ධයක් බවට ඒක පරිවර්තන වුණා. ඒ එන කෙටවීමකින්. අවුරුදු 30 අවුරුද්දක යුද්ධයක් බවට පරිවර්තන වුණා. ඒ එන කොටා ගැනීම දිගන ගිනි දැමීමක් දක්වා පරිවර්තන වී තිබෙනවා. ඒ එන කොටා ගැනීම අලුත්ගම ගිනි දැමීමක් දක්වා පරිවර්තන වුණා. ඒ එන කොටා ගැනීම කොච්චරද කියනවනම් මුස්ලිම් සහෝදරයෙක් කෙරෙහි සිංහල මිනිසෙක් සැකයෙන් අවිශ්වාසයෙන් ක්‍රෝධයෙන් බලන තත්ත්වයක් නිර්මාණය වුණා. එහෙම රටකට යන්න පුළුවන්. ජනතාව එකිනෙකා කෙරෙහි සැකයෙන් අවිශ්වාසයෙන් ක්‍රෝධයෙන් බලමින් රටකට ඉස්සරහට යන්න බෑ. රටක් ඉදිරියට යා හැකි වන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කිරීමෙන් විතරයි. ඒ සමගිය නිර්මාණය කළ හැකි වන්නේ ඔවුන්ගේ භාෂාවේ, ඔවුන්ගේ ආගමේ, ඔවුන්ගේ සංස්කෘතියේ සම අයිතීන් පිළිගැනීමෙන් විතරයි. මේ තහවුරු කරන්න. මුස්ලිම් පුරවැසි ඔහුට තියෙනවා ඉස්ලාම් මුස්ලිම් අධ්‍යාත්මයක් ඇතුල් වෙනවා. එයි. ඔහු ඉපදෙනකොට හිස් කලයක්. හැබැයි ඒ කලයට පුරවන්නේ මොනවද? ඔහුට හොඳ නරක කියලා දෙන්නේ අල් කුර්ආනේ. ඔහුගේ ජීවන රටාව කියලා දෙන්නේ නබි නායකතුමාගේ දේශනාවලින්. ඔහුගේ තිබෙන ආගමික සම වෙන්නේ උපවාස කාලේ. එතකොට මොකද වෙන්නේ මේ ලතුරුවාට? මුස්ලිම් ඉස්ලාම් අධ්‍යාත්මයක් ඇතුළු වෙනවා. ඉපදෙනකොට හිස් කලයක්. බෞද්ධ පරිසරයක හැදෙන දරුවට ඉපදෙන හිස් කලයක්. ඔහුට හොඳ නරක කියලා දෙන ජාතක කතාවේ. ඔහුට හොඳ නරක කියලා දෙන ජාතක කතාවේ. ඔහුගේ ලොකුම උත්සවය වෙන්නේ පන්සලේ තියෙන වෙසක් උත්සවය, පොසොන් උත්සවය. ඉස්සර නම් බොහෝ විට ගෙදර කාරවුලක් කරදරයක් ඇති වුණොත් ගමේ හාමුදුරන් වහන්සේ ඇවිල්ලා තමයි උපදෙස් දෙන්න අනුශාසනා දෙන්නේ. පුරවැසියන් බලා ගන්න. ඒතර මොකද සිද්ධ වෙන්නේ? ඒ පුරවැසියට සිංහල බෞද්ධ අධ්‍යාත්මයක් ඇතුල් වෙනවා. එනිසා අපි එකිනෙකාට තමන් ඉපදෙන පවුල් පසුබිම, තමන්ගේ සමාජ පසුබිම විසින් සංස්කෘතියක් අධ්‍යාත්මයක් ඇතුල් කොට තිබෙනවා. හැබැයි පාලකයා විසින් මොකද කරන්නේ? මේ අධ්‍යාත්මය කූද්දලා කොටවනවා. එන කොටා ගන්න තත්ත්වයකට පත් කරනවා. සිංහලයට දේශනා කරනවා සිංහලයා අනතුරුයි කියලා. මුස්ලිම් කෙනාට ගිහිල්ලා කියනවා මුස්ලිමිනි අනතුරුයි කියලා. හැබැයි මොකද වෙලා තින්නේ? අපි ඔක්කොම දීර්ඝ කාලයක් අනතුරුයි. දැන් අපි මේ රට ගොඩනගන්න ඊළඟ පියවර අනිවාර්ය ලෙස ජාතික සමගිය නිර්මාණය කළ යුතුයි, සහෝදරත්වය නිර්මාණය කළ යුතුයි. එන කොටා ගන්න රටවල් ලෝකෙ දියුණු වෙලා තිබෙනවා. රටේම පුරවැසියන් එකිනෙකා කෙරෙහි සැකයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් බලන රටවල් ඉස්සරහට යනද යන්නේ? හැම කෙනාම සහෝදරත්වයෙන් තමගේ මාතෘ භූමිය මේ රට ගොඩනැංවීම දෙමළ මුස්ලිම් සිංහල ભેදකින් තොරව අපි හැමදෙනාටම පැවරී තිබෙන වගකීම සහ යුතුයකමක් ලෙස කල්පනා කරන මනෝභාවයක් හදන්න පුළුවන්කම තිබෙන හැම පුරවැසියටම මේ රටේ Taman පුරවැසියෙක් කියලා තේරුම් ගන්න පුළුවන් වෙන සමාජ පරිසරයක් නිර්මාණය කළොත් විතරයි. ඒ අපි කරමු. ඊළඟ මේ දේශපාලකයා උඩුමහලේ සිට බිමට බස්සන්න ඕන. මේ දේශපාලකයා කියන වරප්‍රසාදලත් දේශපාලකයෙක්. නීතියට යටත් නැහැ. දේශපාලක නීතියට යටත් නැහැ. නීතියට වඩා උඩින් ඉන්න දේශපාලකයෙක්. අසල්වැසි රටවල අගමැතිවරු හිරේ ගියා. පාකිස්තානයේ හිරේ ගියා. ඉන්දියාවේ තමිල්නාඩුවේ මහමැතිනි හිරේ ගියා. ඒ වගේත් හොඳම නෙවෙයි. නමුත් යම් තාක් කරේ තියෙනවා. අපේ රට හිරවේ ඉන්න අයත් එළියට එනවා. දේශපාලනය. මේකයි සිද්ධ වෙන්නේ. එනිසා අපේ රටේ දේශපාලනේ වරප්‍රසාදලත් වෘතිය. උඩුමහලේ ඉන්නේ. පුරවැසියට වඩා උඩින් ඉන්නේ. පුරවැසියට වඩා උඩින් ඉන්නේ කොහොමද දේශපාලකයා? මේක වෙනස් කරන්න ඕන. එඳා මේ දේශපාලකලා දී තිබෙන අධිවරප්‍රසාදිත තත්වය ඉවත් කරන්න ඕන. අද දේශපාලකයා කියන අධිවරප්‍රසාදිත තත්වය මේ ඉවත් කළ යුතුයි. විශ්‍රාම වැටුප, නිල නිවාස නේද? අද වාහන පර්මිට් හිටපු ජනාධිපතිතුරු බලා ගන්න එක.
මේ ඔක්කොම නතර කරන්න ඕන. නතර කරලා උඩුමහලේ සිට දේශපාලකයා ජනතාව සමග බිමට බහින්න ඕන. බැහැලා පුරවැසියන්ට කියන්න ඕන. මොකද අපේ රට කඩා වැටුණු රටක්, බිඳ වැටුණු රටක්. මේ රට ගොඩනගන්න නම් අනාගත අපේ දරු පරම්පරාවේ වෙනුවෙන් මේ රට ගොඩනගන්න නම් මේ පරම්පරාව යම් කැපකිරීමක් කළ යුතුමයි. එසේ නැතුව මේ රට ගොඩගන්න බෑ. අපි හැමදෙනාම ස්වාමික පොරබැදීමක් කරන්න. හැබැයි අපි හැමදෙනාම ස්වාමික පොරබැදීමක් කළ හැක්කේ කෙසේද? ඒ කළ හැකි වන්නේ දේශපාලකයා වරප්‍රසාද අධි වරප්‍රසාදිත තැන ඉඳන් බිමට බැස්සුත් විතරයි. එහෙම නැතු පුරවැසිය නවත්. ඩොලර් හෙගියක් තියද්දි ජෙට් අරගෙන නේද? ප්‍රයිවට් ජෙට් අරගෙන තිරුපති වන්දනා කරන්න යන නායකයන්ට කියන්න පුළුවන්ද ජනතාව කැප කරන්න කියලා? එහෙම කියන්න බෑ. එහෙනම් පුරවැසියට ඒත්තු ගන්නන්න ඕන. මේ පාලනය මේ පාලකයා බිහි වී තිබෙන්නේ අපි වෙනුවෙන්. ඔහුගේ වරප්‍රසාද අයින් කරන්න ලෑස්ති. අන්න එහෙම සංඥාවක් පුරවැසියට දෙන්න ඕන. එහෙම වුණොත් අපි සාමූහිකව මේ රට ගොඩනගන්න පුළුවන්. ඒ නිසා අපිට කවර ආර්ථික වැඩපිළිවෙල තිබුණත් වැඩක් නැහැ මේ මූලික කරුණු අපිට කරන්නේ නැත්තම්. අදූෂිත පාලනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ජාතික සමගිය, උඩුමහලේ සිට බිමට බස්සන ලද දේශපාලකය. මේ කරුණු හතර අනිවාර්යයි. එසේ නැතු කොච්චර ආර්ථික සුරංගනා කතා කිව්වත් පළක් නැහැ. මේවා සිද්ධ වෙනවා නම් ආර්ථිකයක් ඉස්සරහට යන්නේ නැහැ. සමාජයක් ඉස්සරහට යන්නේ. ඊට පස්සේ අපේ ආර්ථික වැඩපිළිවෙල අපි සාකච්ඡා කරමු. අපි දැන් ඉදිරිපත් කරලා තිබෙනවා. උගලට යෝජනා දෙන්න පුළුවන්. උගලට අදහස් දෙන්න පුළුවන්. හැබැයි අපේ ආර්ථික වැඩපිළිවෙල අපි අත් නොහරින අරමුණක් තිබෙනවා. අපේ ආර්ථික වැඩපිළිවෙලේ අපි අත් නොහරින අරමුණ තමයි අපි විශ්වාස කරන අපේ රටේ නිෂ්පාදන උඩට ගේන්න. අපේ රටේ සම්පත්, අපේ රටේ ශ්‍රමිකයන් මේ ටික හොඳින් අපේ රටේ හොයාගෙන දෙන තාක්ෂණය, නව දැනුම, නව විද්‍යාව මේ උපයෝග කරගෙන අපේ රටේ නිෂ්පාදනය අපි උඩට ගේන්න. ඊළඟ මේ නිෂ්පාදනයේට පුරවැසියන් හවුල් වෙන්න ඕන. අපේ රටේ නිෂ්පාදනයෙන් පුරවැසිය විතං කරලා තියෙන අයින් කරලා තිබෙන්නේ. රටේ ආර්ථිකයට පුරවැසියන්ගේ සම්බන්ධයක් නැහැ. සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. පුරවැසියන්ගේ ආර්ථිකෙන් විතං කරලාද මිනිස් දූවිලි ටිකක් තියෙන්නේ. උන් ආර්ථිකයත් එක්ක සම්බන්ධයක් නැහැ. ආර්ථිකයත් එක්ක සම්බන්ධයක් නැතුව ප්‍රතිලාභයක් එන්නේ නැහැ. ග්‍රාමීය ජනතාවගේ අතිශය දුප්පත් භාවයක් තිබෙනවා. දුගී භාවයක් තිබෙනවා. ඒ දුගී භාවය පියමන් කළ හැකි වන්නේ ග්‍රාමීය ජනතාව මොනතරම් ප්‍රමාණයකට අපේ ආර්ථිකයත් එක්ක සහසම්බන්ධයක් හදා ගන්නවද? ආර්ථිකයත් එක්ක සම්බන්ධ නොවි ඒ ජනතාවගේ ජන ජීවිත උඩට ගේන්න බෑ. සූර්යවැවට ගියොත් ලංකාවේ ලොකුම පාර හම්බ වෙනවා. බේස්ලයින් පාරටත් වඩා ලොකුයි. බැලුමට සංවර්ධනයක් තියෙනවා. හැබැයි පාසල් ඇරලා දරුවෝ අඹකට තියාගෙන ඒ පාර අයිනේ විකුණනවා. ඒක නේ මොකක්ද? ජනතාවත් එක්ක සම්බන්ධ නොවන ආර්ථික සංවර්ධන සලස්ම. අපේ ආර්ථික සංවර්ධන සලස්මේ ප්‍රධාන දේ තමයි ජනතාවගේ ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිත උසස් කිරීම. කෙසේද උසස් කරන්නේ? ග්‍රාමීය ජනතාව කොළඹට කැඳවලා නෙවෙයි. ලෝකේ හැම රටක්ම මුහුණ දීපු අර්බුදයක් තමයි නාගරික ජනාවාසකරණය. ෂැන්හයි ගියත්, බීජිං ගියත්, දිල්ලි ගියත්, ඩකා වලට ගියත් ලෝකේ හැම රටක්ම මුහුණ දුන්න නාගරික ජනාවාසකරණය. ග්‍රාමීය ජනය දසලක්ෂ ගණන් ගම්මත් කරලා නගරයට කේන්ද්‍රගත වුණා. චීනයේ ෂැන්හයි ගත්තොත් ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 8500. ලංකාවේ භූමියෙන් 8න් එකක් වගේ. හැබැයි ජනගහනය නම් මිලියන 24ක්. වර්ග කිලෝමීටර් 8500ක ජනගහනය මිලියන 24ක් ඉන්නවා. මොකද වෙලා තිබෙන්නේ? චීනයේ එක යුගයක ග්‍රාමීය ජනය ගම්මැත්තල නගරවලට කේන්ද්‍රගත වුණා. ඉතින් ලෝකේ හැමතැනම නාගරික ජනාවාසකරණ කියන අර්බුදයක්. හැබැයි අපිට ඒ අර්බුදය ආවේ නෑ. අපේ රටේ අදත් ජනතාව ජීවත් වෙන්නේ ගමේ. කොළඹ ගොඩක් තැන්වල විශාල මහල් නිවාස හැදුවට අපි ස්තුතිවන්ත වෙන්න ඕන ගමේ අය ඇවිල්ලා මහල් නිවාස ගත්තේ නෑ. ගත්තේ නෑ. තියෙන කෙනෙක් තව ඇත්තට අපේ රටේ නිවාස කියන්නේ පදිංචි නෙමෙයි ව්‍යාපාරය. ගෙයක් අරන් දානවා පස්සේ විකුණනවා. එනිසා මොකද වෙලා තිබෙන්නේ? අද දින 3-4ක නිවාඩුවක් આવොත් කොළඹ කඩයක් නෑ. තේක බොඩ කඩයක් නෑ. ඔක්කොම ඉන්නේ ගමේ. එනිසා මොකද්ද අපේ සංවර්ධන මාවත වෙන්න ඕන? ගමේ තියලා ගමේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ජීවන තත්ත්වය උසස් කරන්න ඕන.
ගමේ ඉඳලා ගමේ ජනතාවගේ ආර්ථික තත්ත්වය, සමාජීය තත්ත්වය, උට සමාජ ගරුත්වය, සමාජ පිළිගැනීම, ලෝකයේ අලුත් දැනුම උට ගලාගෙන එන්න ඕන. නිසා අපේ ආර්ථික සැලැස්ම තිබෙන්නේ ගමේ ඉන්න ජනයා කොළඹට කැඳවීම නෙවෙයි. ගමේ ඉන්න ජනයා ගමේ සිට තමන්ගේ ආර්ථික ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය උසස් කිරීම සඳහා ආර්ථික සැලැස්මක්. ඒ කල හැකි වන්නේ කෙසේද? ගමේ ජනතාව තමන් සම්බන්ධ වන ආර්ථික ප්‍රභේය සංවර්ධනය කිරීමෙන් විතරයි. ග්‍රාමීය ජනතාව තමන්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රභේය කුසකර්මාන්තය. ඔහුගේ ජීවන තත්ත්වය උසස් කළ හැකි වන්නේ කුසකර්මාන්තය ආදායම් මාර්ගයක්, ඒ කියන්නේ ආදායම් සහිත ශේෂ්ත්‍ර බවට පත් කරොත් විතරයි. එසේ නැතුව ගම්මිර ජනතාවගේ ජන ජීවිත උසස් වෙන්නේ නැහැ. අපි ගත්තොත් එල්පිටිය, කරන්දෙනිය, මුලටියන නේද? ඒ පළාත් වලට ගියොත් මොකද ප්‍රධාන දේ කුරුළු කර්මාන්තය. ඒ ජනතාවගේ ජීවන තත්ත්ව උසස් කළ හැකි වන්නේ කෙසේද? කුරුළු කර්මාන්තය දිනු කිරීමෙන් පමණ ඔවුන් නේලන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීමෙන් තමයි ඔවුන්ගේ ජීවන තත්ත්ව උසස් කරන්න පුළුවන්. ඔවුන් නේලන ආර්ථික ප්‍රභවයත් එක්ක සම්බන්ධ නොවන ආර්ථික සංවර්ධන මාවතකින් ඔවුන්ගේ ජීවන තත්ත්ව උසස් වෙන්නේ නේ. ඊළඟ ගත්තොත් යටිනුවර, මාතලේ නේද? ඒ පළාත් වලට ගියොත් මොනවද? හාරිස්පත්තුව, මේ පළාත් වලට ගියොත් සුළු අපනයන බෝ. කුරුඳු මේ සමාන කරාඹුනටි එනසා නේද? මේවා තමයි ප්‍රධාන. සාදික්කා, ගම්මිරිස්. ඉතින් කොහොමද දිනු කළ හැකිවන්නේ? ඒ ආර්ථික ප්‍රභේය සංවර්ධනය කරන්න ඕන. බුලත් සිංහල, දෙනියාය, හිනිදුම, මාතලේ, රත්නපුරේ කලාපයක් මේවට ගියොත් ඒ ජනතාවගේ ප්‍රධාන ආදාය මාර්ගය තමයි කුඩා තේවත්ත. අක්කර භාගයක අක්කර තේවත්තක් තියෙනවා. එහෙනම් එයාගේ ජීවන තත්ත්වය උසස් කළ හැකි වන්නේ කොහොමද? එයාගේ ආර්ථික ප්‍රභේය සංවර්ධනය කිරීමෙන්. ඒ නිසා අපිට තාමත් දියුණු සැලැස්මක් තිබෙනවා. කුෂ්කර්මාන්තයේ දෙන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා කුෂ්කර්මාන්තය කොහොමද ඉස්සරහට එන්නේ? කුරුදු වගාව කොහොමද ඉස්සරහට එන්නේ? සුළු අපනයන භෝග වගාව කොහොමද ඉස්සරහට? මේක ගේන්න ඕන. අදත් අපේ රටේ තේවලින් 75කට ආසන්න ප්‍රමාණයක් වෙන බල්ක් විදියට අපේ රටේ තේ වලින් වැඩිම ආදායම ලබන්නේ ඩුබායි. ලෝකේ ප්‍රධාන තේ කේන්ද්‍ර ස්ථාන කොහෙද? ඩුබායි වල. ඒ කියන්නේ මේ ටී හබ් එක ඩුබායි. එක තේ ගහක් නෑ. අපේ රටේ තේ වලින් තව අපිට එකතු කළ අගය සහිත නිෂ්පාදන වලට යන්න පුළුවන්. තව ඉස්සරහට යන්න පුළුවන්. වැඩි වටිනාකමක් එන්න පුළුවන්. කුරුඳු කියලා කියන්නේ ලෝකෙ තිබෙන ඉතාමත් සුවඳ කුරුඳු තියෙන අපිට. මට මේ ළඟදී මහාචාර්යවරයෙක් විශාල පරීක්ෂණ ගණනාවක් කරලා පොතක් ගෙනත් දුන්නා. ඒ කුරුඳු වලින් කොච්චර දිශාවකට අපිට යන්න පුළුවන්ද කියලා. ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය. ඊළඟ ගත්තොත් ගම්මිරිස්. ලෝකෙ සැරම ගම්මිරිස් තියෙන අපිට. ඒවා කිව්වම නිකන් අපි ගැන කියා ගන්නවා ගේ ඇත්ත. අපිට මේ වෙනදපොළ කොහොමද අපි අත්පත් කරගන්නේ? අපේ තානාපති සේවය විශාල පරිවර්තනයක් ලක් කරන්න ඕන. අපේ තානාපති සේවයට ලොකු වැඩ නැහැ. ඇමරිකාවේ තානාපතිනිට ලංකාවේ තියෙන ආණ්ඩුව හදන්න තියෙනවා, පෙරලන්න තියෙනවා, බලාගාර ගන්න තියෙනවා. අපේ තානාපතිට ඇමරිකාවේ ඒවා තියෙනවා. ඒව නැහැ. එහි පක්ෂ හදන්න, පක්ෂ කඩන්න, බලාගාර ගන්න ඒව නැහැ. අපිට තියෙන ලොකු මාකටිං ප්ලෑන් එකක් හදන්න ඕන. අපිට ලෝක වෙළඳපොලේ භාණ්ඩ වලින් නිෂ්පාදනය වෙළඳපොලක් අත්පත් කරගත හැකි වන්නේ කාර්මික තාක්ෂණ භාණ්ඩ වලින් නෙවෙයි. අපිට ෆෝන් හදලා ලෝක වෙළඳපොලේ පංගුවක් අත්පත් කරගන්න බෑ. චීනේ ෆෝන් එකක් තියෙනවා. හදන්න යනවා ඩොලර් 7ක්. හැබැයි ඒගොල්ලෝ අපනයනය කරන්නේ ඩොලර් 6මාරට. නිෂ්පාදන වියදමට අඩුවෙන් ඒගොල්ලෝ ෆෝන් එක විකුණනවා. හැබැයි චීන රජය අපනයනය කරන හැම ෆෝන් එකටම ඩොලර් එකක් ගෙවනවා. කොම්පැනිය ඩොලර් 7ක් යනවා හදන්න, විකුණන්නේ 6මාරට. ආණ්ඩුවෙන් ඩොලර් එකක් දීපුවම 7මාරයි ඩොලර් භාගයක් ලාභයි. අපිට ෆෝන් හදලා තරම් කරන්න පුළුවන්. අපිට කාර් හදලා තරම් කරන්න පුළුවන්. ඔය මොකද ෆොක්ස්වැගන් කුලිය පිටිය. ඒ වගේම බෑ. අපිට ආවේනික නිෂ්පාදනයෙන් ලෝක වෙළඳපොලේ පංගුවක් අපි අත්පත් කර ගැනීම සඳහා සලස්මක් හදන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වෙන උම්මාදයක් අපේ රටේ නිර්මාණය කරන්න ඕන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා. ග්‍රාම සේවක කොට්ටාස 14යි තිබෙන්නේ. 14000ක් විතර තිබෙනවා. මේ ග්‍රාම සේවක කොට්ටාසෙක එක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් හැදුවා. ඒට රැකියා 10ක් 15ක් නිර්මාණය කරන්න පුළුවන් නම් අපිට පුළුවන්කම තිබෙනවා විශාල රැකියා අවස්ථා නිර්මාණය කරන්න නිෂ්පාදනය ඇතුලේ. හැබැයි අද රැකියා අවස්ථා නිර්මාණය කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලේ. ගියපුවම කීයක් ඉන්නවද? සමහර නිලධාරීන්ට කියලා තියෙන ඉඩ නැහැ එන්න එපා බදාදට විතරක් එන්න කියලා. එහෙම නේද? ගොඩක් ඉන්නේ බදාදට විතරක් එන්න ගණන් දැන්වල කිව්වා. මොකද්ද මේ වෙලා තියෙන්නේ?
ඒ නිසා මේ නිෂ්පාදනයට සම්බන්ධ රැකියා නිර්මාණය කිරීම අපේ සැලැස්මක් හැටියට තිබෙනවා. ඒ වගේම අපිට විශාල අමුද්‍රව්‍ය නැහැ. ඒකත් අපි තේරුම් ගන්නවා. ගෑස්, ගල් අඟුරු, රත්තරන් නිදි, තුත්තනායක නිදි, තඹ නිදි, තෙල් නිදි තියනවා කිව්වට නෑ නේද? අපිට කැමති මේවා දැම්ම ගන්න නැති එක. ගත්තොත් ඒක પરම්පරා ගන්නකට විකුණලා ඉවර කරනවා. හරිද? දැන් අපිට එහෙම සම්පත් නැහැ. අපේ ප්‍රධාන සම්පත මානව සම්පත. මේ මානව සම්පත් එක ලෝක වෙළඳ පොලේ අත්පත් කරගන්න පුළුවන් විශාල පංගුවක් තියෙනවා මුදුකාංග වෙළඳ පොළ. ඒක විශාල පංගුවක්. ආණ්ඩුව සැලසුමක් හදලා තියෙන ඩොලර් බිලියන 5කට. හැබැයි ඩොලර් බිලියන 1.5 දෙකේ තමයි තාම තියෙන්නේ. අපිට ඩොලර් බිලියන 15කට යන පුළුවන් විභවයක් තියෙනවා මුදුකාංග වෙළඳ පොලේ. ඒකට අවශ්‍ය තාක්ෂණය. ඒකට අවශ්‍ය විශාල මෙහෙයුමක් දාලා අපේ නව තරුණ පරම්පරාව ලෝකයේ මුදුකාංග වෙළඳ පොලෙන් පංගුවක් අත්පත් කර ගැනීම සඳහා අපි සැලසුමක් හදන්න ඕන. ඒ සඳහා අධ්‍යාපන විශාල පරිවර්තනයක් අපි ඇති කරනවා. ඒ නිසා මා හිතනවා අපිට අවුරුදු 5-6ක් අපේ තර කෙටි කාලීන, දිගු කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන සැලසුමක් තිබෙනවා. අපි හැමදෙනාම අවුරුද්දක් දෙකක් පොර බැදුවොත් මේ කෙටි කාලීන අපි මුහුණ දී තිබෙන අර්බුදයෙන් අපිට ගොඩ එන්න පුළුවන්. අවුරුදු 4-5ක් ගොඩ පොර බැදුවොත් අපේ රට ස්ථාවරත්වයකට ගෙන්න පුළුවන්. අවුරුදු 7-8ක් පොර බැදුවොත් අපේ රට දියුණු රාජ්‍ය බවට පරිවර්තන කරන්න පුළුවන්. මේ කරන්න පුළුවන්. ඒ නිසා මේ රටේ මා නැවත කියන්නේ අපි මේ අත්විඳින්නේ ස්වභාවික ව්‍යසනික ප්‍රතිඵලයක් නෙවෙයි. මේ අපි අත්විඳින්න තිබෙන්නේ කුමක්ද? අපේ රටේ පාලක තන්ත්‍රය විසින් ඇති කරන ලද ව්‍යසනය. මේ ව්‍යසනයෙන් ගොඩ එමු අප. අපේ රට ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පුරවැසියන්ගේ නිදහස නේද? මූලිකදී ඉන්ද නිවසක්, දරුවන්ට අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතය, හොඳ ප්‍රවාහන පද්ධතියක්, ගෙදරට ආදායම් මාර්ගයක්, මානසික නිදහස. සතුටෙන් hinaවෙන් ඉන්න පුරවැසියෙක් අපිට උණා. අද ඕගොල්ලන්ට පාර යනකොට බලාගෙන යන්නකො. එක පුරවැසියෙක් hina වෙනවද? hinaවක් තියෙන. දැන් බලන්න බෑනේ නේද? මාස්ක් එක නේ. හරිද? දැන් මේ පොඩි ඇරගන්, පොඩි ගැටුම්කාරී සමාජයක් තියෙන්නේ. බස් එක නැගලා කාගරේ කකුලක් පෑගුණා. මොකද කරන්නේ? ගෙදර යනකම් බයිනවා. බස් එකෙන් බයිනකම් බයිනවා. වාහනයක් ඉස්සර කරනකොට ඔන්න මේ පැත්තෙන් දාන මේ පැත්තේ ඉක්මනින් දාපන් කියන. ඇරග. සමාජික මානසික සුවයක් නැහැ. නිදහසක් නැහැ. සමාජෙ මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? මහා විනාශකාරී තරංගයකට දාලා එකිනෙකා කෙරේ සැකයෙන් බලන, එකිනෙකා කෙරේ නිකන් ගැටුම්කාරී ස්වභාවයෙන් බලන සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ සමාජයත් එක්ක අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මේ පරිවර්තන අපි කළ යුතුමයි. අන්නේ පරිවර්තන වෙනුවෙන් තමයි අපි ජාතික ජන බලවේගය ගොඩනගලා තිබෙන්නේ. ඔබට අපි එහි කොටස්කරුන් බවට පත් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ නිසා අපි මේ ව්‍යායාමයේ පටන් ගමු. අපි මේ ව්‍යායාමය ආරම්භ කරලා තිබෙනවා. හැබැයි සහතික වශයෙන් අපි මේ ව්‍යායාමය ජයග්‍රහණයෙන් කෙලවර කරනවා. කල යුතුයි. නැවතත් කියන්නේ අපිට කලබලයක් නැහැ. අපිට ඉතා හොඳ සංයමයක් තිබෙනවා. ඉතා හොඳ ක්‍රමානුකූල සැලැස්මක් තිබෙනවා. ඉතා හොඳ ස්ථාවරයක් තිබෙනවා. හැබැයි වේගවත් භාවයක් තියෙනවා. ඒත් කියන්න. අපි වේගවත්. වේගෙන් වැඩ කරනවා. වේගෙන් වැඩ කරමින් තිබෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ හැම දිනාගෙම දායකත්වයේ මැදිහත් වීම අපේක්ෂා කරමින් විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සභාවට මේ දිස්ත්‍රික්කයේ ගොඩනැංවීම ජනතාව වෙත ගෙන යන්න, ඒ ජනතාව සංවිධානය කරන්න, ඒකරාශී කිරීම සඳහා ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.